කිසිවක් ගැන ඔබ කනස්සලු නොවන්න සියල්ලෙදී ආඥාවෙන් දෙවිඳුට දන්වන්න ස්තුති දීමෙන් ඔබේ ඉල්ලීම් පුද කරන්න දෙව් සමාදානෙන් ඔබේ හද පුරවා ගන්න දේව සමාදානය තුල පවතින්න දේව සමාදානයෙන් ක්‍රියා කරන්න දේව සමාදානය ඔබ රැක ගන්න දේව සමාදානයෙන් ජීවත් වන්න කිසිවක් ගැන මා කනස්සලු නොවන්නේ සියල්ලෙදී ආඥාවෙන් දෙවිඳුට දන්වන්නේ ස්තුති දීමෙන් මගේ ඉල්ලීම් පුද කරන්නේ දෙව් සමාදානෙන් මගේ හද පුරවා ගන්නේ දේව සමාදානය තුල පවතින්නේ දේව සමාදානයෙන් ක්‍රියා කරන්නේ දේව සමාදානයම රැකගන්නේ දේව සමාදානයෙන් ජීවත් වන්නේ මේ උදෑසන අපි තීරණයක් කරගනිමු ස්වාමින් වහන්සේ අපගේ සමාදානයයි බයිබලයේ අපිට ප්‍රකාශ කරන යේසුස් වහන්සේ සමාදානයේ කුමාරයාණන් කියලා උන්වහන්සේ අප වෙනුවෙන් දෙවියන් වහන්සේ මනුෂ්‍යත් අතර තිබුණා වූ ඒ පාපය ශාපය වෙනුවෙන් උන්වහන්සේ මැදිහත් වී උන්වහන්සේ කුරුසපත් උනේ අපව දෙවියන් වහන්සේ සමග සමාදානය ඇති කරන පිණිසයි. නිසා මේ උදෑසන අපි කියමු ස්වාමිනී ස්තුතියි ස්වාමිනී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසායි ස්වාමිනී අද මම සමාදානයෙන් ජීවත් වන්නේ ස්වාමිනී. ඒ සමාදානයෙන් මගේ හදවත පුරවා ගන්නවා මගේ මනස පුරවා ගන්නවා ස්වාමිනී. ස්තුතියි ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ පැවසුවේ ස්වාමිනී. ඒ සමාදානය නිසා මට අද සුවේ තිබෙනවා සඵලත්වයේ තිබෙනවා ස්වාමිනී. දිව්‍යමය ප්‍රඥාව තිබෙනවා ස්වාමිනී. ස්තුතියි පියාණනි. ඒ සමාදානයේ දෙවියන් වහන්සේ මා තුල සිටිනවා. හලෙලූයා හලෙලූයා ස්තුතියි ස්වාමිනී. කිසිවක් ගැන ඔබ කනස්සලු නොවන්න සියල්ලෙදී ආඥාවෙන් දෙවිඳුට දන්වන්න ස්තුති දීමෙන් ඔබේ ඉල්ලීම් පුද කරන්න දෙව් සමාදානෙන් ඔබේ හද පුරවා ගන්න දේව සමාදානය
තුල දේව සමාදානය තුල පවතින්න දේව සමාදානයෙන් ක්‍රියා කරන්න දේව සමාදානය ඔබ රැකගන්න දේව සමාදානයෙන් ජීවත් වන්න හාලෙලූයා ස්තුති වේවා ස්වාමී හාලෙලූයා හාලෙලූයා බයිබලයේ අපට ප්‍රකාශ කරන සියල්ලටම වැඩියෙන් අපගේ සිත ආරක්ෂා කරගන්න කියලා. ඒ නිසා මේ උදෑසන අපගේ සිත අපි ආරක්ෂා කරගනිමු අපගේ මනස අපි ආරක්ෂා කරගනිමු. අපි ඒ දේ කරන්නේ කොහොමද? අපි දකින දෙයින් අපි අසන දෙයින්. බයිබලයේ අපට ප්‍රකාශ කරන යේසුස් වහන්සේ පැවසුවා අපගේ සිත ආරක්ෂා කරගන්නේ අපි අසන දෙයින් සහ අපි දකින දෙයින්. ඒ වයින් තමයි අපගේ මනස අපවිත්‍ර වන්නේ. නමුත් අපි කියමු ස්වාමිනී මම ශුද්ධ තනන් වහන්සේගෙන් ලැබූ මේ දෙවියන් වහන්සේගේ මේ නව ජීවනය මම ආරක්ෂා කරගන්නවා ස්වාමිනී. ස්තුතියි ස්වාමිනී ඔබ වහන්සේගේ කැමැත්ත කරන පිණිස මම ජීවත් වෙනවා ස්වාමිනී. බයිබලයේ මට ප්‍රකාශ කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය නිසා මට කිසි බියක් නැත ස්වාමිනී. මේ වචනේ ස්වාමිනී මට සමාදානය පමණක් නෙවෙයි ස්වාමිනී මාව ආරක්ෂා කරනවා නිතරම ස්වාමිනී. ස්තුතියි ස්වාමිනී මරණයට බෑ මගේ ජීවිතේ ගිල ගන්න. දෙවියන් වහන්සේ සෑම ලෙඩ රෝගයක් ඔබ වහන්සේ උසුලාගෙන මට ඔබ වහන්සේගේ සුවය දී තිබෙනවා ස්වාමිනී. ඒ නිසා මේ උදෑසන ඔබ වහන්සේගේ නාමය නිසා යේසුස් වහන්සේගේ ලේ නිසා දේව වචනේ නිසා මම ස්තුති කරනවා ස්වාමිනී. හාලෙලූයා. මම නිදහස්කමෙන් ජීවත් වෙනවා. ජයග්‍රාහිකයෙකු ලෙස මම ජීවත් වන්නේ වචනේ නිසාමයි. හිමිගේ වචනේ නිසා. හිමිගේ වචනය නිසා මා තුළ කිසි බියක් නැති හිමිගේ වචනය නිසා මරණය මා ගිල නොගනී හිමිගේ වචනය නිසා මට සපලක් වය ඇතේ හිමිගේ වචනය නිසා ලෙඩ රෝග මතුල නැතේ හිමිගේ වචනය නිසා ජයග්‍රාහීව ගමන් කරා හිමිගේ වචනය නිසා මා නිදහස ලැබුවේ එතුන්ගේ නාමය නිසා මා තුළ කිසි බියක් නැතේ එතුන්ගේ නාමය නිසා මරණය මා ගිල නොගනී එතුන්ගේ නාමය නිසා මට සපලක් වය ඇතේ එතුන්ගේ නාමය නිසා ලෙඩ රෝග මතුල නැතේ එතුන්ගේ නාමය නිසා ජයග්‍රාහීව ගමන් කරා එතුන්ගේ නාමය නිසා මා නිදහස ලැබුවේ සිස්කේ නිසා මා තුළ කිසි
වචන ප්‍රකාශ කරමින් අපි විශ්වාස කරමු දේව වචනය අපට සහනය ගෙන දෙනවා. දේව වචනයයි අපට ඒ පීඩා පරීක්ෂා ප්‍රශ්න වලින් ජය ගන්න අපව ශක්තිමත් කරන්නේ. දේව වචනය අප තුල පවතිනවා නම් අපට පුළුවන් ස්වාමීන් වහන්සේගේ ධර්මිෂ්ඨකම තුල පවතින. දෙවියන් වහන්සේගේ වචනේ කියන එක අපගේ නව ස්වභාවයයි. හලෙලූයා. මේ උදෑසන වචනේ උපකාරය, උන්වහන්සේගේ නාමයේ උපකාරය, උන්වහන්සේගේ ලේවල බලය අපට දී තිබෙනවා. හිමිගේ වචනය නිසා මා තුල කිසි බියක් නැතේ. හිමිගේ වචනය නිසා මරණය මා ගිල නොගනී. හිමිගේ වචනය නිසා මට සපලත්වය ඇතේ. හිමිගේ වචනය නිසා ලෙඩ රෝග මතුන නැතේ. හිමිගේ වචනය නිසා ජයග්‍රාහීව ගමන් කරා. හිමිගේ වචනය නිසා මා නිදහස ලැබුවේ. නාමය නිසා මා තුල කිසි බියක් නැතේ. එතුම්ගේ නාමය නිසා මරණය මා ගිල නොගනී. එතුම්ගේ නාමය නිසා මට සපලත්වය ඇතේ. එතුම්ගේ නාමය නිසා ලෙඩ රෝග මතුල නැතේ. එතුම්ගේ නාමය නිසා ජයග්‍රාහීව ගමන් කරා. එතුම්ගේ නාමය නිසා මා නිදහස ලැබුවේ. යේසුස්ගේ ලේ නිසා මා තුල කිසි බියක් නැතේ. යේසුස්ගේ ලේ නිසා මරණය මා ගිල නොගනී. යේසුස්ගේ ලේ නිසා මට සපලත්වය ඇතේ. යේසුස්ගේ ලේ නිසා ලෙඩ රෝග මතුල නැස්තේ. යේසුස්ගේ ලේ නිසා ජයග්‍රාහීව ගමන් කරා. යේසුස්ගේ ලේ නිසා මා නිදහස ලැබුවේ. යේසුස්ගේ ලේ නිසා මා නිදහස ලැබුවේ. යේසුස්ගේ ලේ නිසා මා නිදහස ලැබුවේ. හලෙලූයා. ස්තුති වේවා. ගෞරව වේවා ස්වාමිනී. ඔබගේ ලේ උදෙසා ස්තුතියි. ස්තුතියි ස්වාමිනී. හලෙලූයා. 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 ඔබ වහන්සේ අප වෙනුවෙන් ස්වාමිනී කුරුසපත් වී මරණයෙන් ජයගත්තා ස්වාමිනී. අද ජීවමානව දෙවියන් වහන්සේගේ දකුණු අත පැත්තේ සිටින ඔබ වහන්සේමයි ස්වාමිනී. ස්තුති වේවා ස්වාමිනී. ඔබ වහන්සේට සෑම ගෞරවයක්, ප්‍රශංසාවත්, නමස්කාරයත් අප පුදනවා ස්වාමිනී. ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේ අපට දුන්න ප්‍රීතියේ තෛලය නිසා ස්තුති කරනවා ස්වාමිනී. ස්තුතියි ස්වාමිනී. ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය නිසා අපි ස්තුති කරනවා ස්වාමිනී. හalleluya. අපි ඔබ වහන්සේ තුල ප්‍රීති වෙනවා ස්වාමිනී. ඕ ගෞරව වේවා ස්වාමිනී. හalleluya ස්වාමිනී. හalleluya ස්වාමිනී. ප්‍රශංසා වේවා ස්වාමිනී. ඕ ස්තුති ස්වාමිනී. ස්තුති වේවා ස්වාමිනී. හalleluya. හalleluya. හalleluya ස්වාමිනී. ඒ නාමය අපි ගෞරවයට පත් කරනවා ස්වාමිනී. ඒ ගෞරවයට පත් කරන්නේ ස්වාමිනී ඔබ වහන්සේගේ නාමයයි ස්වාමිනී. හalleluya. හalleluya. ස්තුති වේවා ස්වාමිනී.
Hallelujah, hallelujah. Oh, ප්‍රශංසා වේවා ස්වාමිනී. Hallelujah, hallelujah. Hallelujah. අපි සියලු දෙනාම වාඩි වෙමු උන්වහන්සේගේ අභිමුඛේ. අපි දේව වචනයට සවන් දෙමු. අපගේ හදවත විවෘත කරමු. කිමු ස්වාමිනී ඔබ වහන්සේගේ වචනයෙන් අපිට මේ උදෑසන පෝෂණය ලබා දෙන්න ඔබ වහන්සේ නිසා ස්තුති කරනවා. ආමේන්. හාලෙලූයා. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ නිතරම අපට වචනයෙන් අපට ශක්තිමත් කරනවා. උන්වහන්සේගේ වචනයෙන් අපට උපකාර තිබෙනවා. උන්වහන්සේගේ වචනේ විශ්වාස කරමින් අපට ඒ දේව පොරොන්දු අදාළ කරගන්න පුළුවන් අපගේ ජීවිතේට. අපට මේ ලෝකේ ජීවත් වෙන කාලයේදී අපට නොයෙකුත් පීඩා පරීක්ෂා පැමිණෙන්නට පුළුවන්. නැත්නම් අපට කවුරුත් උපකාර කරන්නේ නැහැ වගේ අපට දැනෙනවා. නමුත් එක දෙයක් අපි විශ්වාස කරන්න ඕන. කවුරුවත් අප සමග සිටියේ නැතත් උන්වහන්සේ කවදාවත් අපව දාලා යන්නේ නැහැ. උන්වහන්සේ අප සමගයි. අපට මේ මොහොතේදී හිතන්නට පුළුවන් කවුරුවත් අපට උපකාර කරන්නේ නැහැ. කොහෙන්වත් අපට උපකාරයක් නැහැ. මගේ ළඟ පහත ආය පවා ඒගොල්ලොත් අමාරු වැටලා ඉන්නේ. ඒ අයටත් උපකාර කරන්න විදියක් නැහැ මට. නමුත් දෙවියන් වහන්සේ ඔබගේ උපකාරය. දෙවියන් වහන්සේ ඔබට නිතර උපකාර කරන තැනන් වහන්සේ. ඉතින් කවදාවත් උන්වහන්සේව අවිශ්වාස කරන්න එපා. උන්වහන්සේගේ වචනය විශ්වාස කරන්න. උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ ඔබේ ජීවිතයේ. අපි හරවමු පළවෙනි කොරින්ති පොතට. පළවෙනි කොරින්ති පොතට අපි හරවමු. ස්වාමින් වහන්සේ අපගේ මිදීමයි. අපි විශ්වාස කරමු ස්වාමින් වහන්සේ මාව මුදවාගත් තැනන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේ දැනටමත් මගේ මිදීමයි. උන්වහන්සේ නිතරම මට මාව මුදවන තැනන් වහන්සේ. අපි පළවෙනි කොරින්ති පොතේ 30 වෙනි පදේ කියවමු. පළවෙනි කොරින්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදේ. ස්වාමින් වහන්සේ අපගේ මිදීමයි. ස්වාමින් වහන්සේ අපගේ බොහෝ දේවල් වී තිබෙනවා. නමුත් උන්වහන්සේ අපගේ මිදීම කියලා අපි දෙවලියෙන් බලමු. නමුත් උන්වහන්සේ කරුණ කොටගෙන නුඹලා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නෝය. ඒ තනන් වහන්සේ දෙවියන් වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූසේක. උන්වහන්සේ අපගේ මිදීමයි. ඉතින් අපි තේරුම් ගන්නට ඕන අපට මේ පොළවේ නොයෙකුත් පීඩා පරීක්ෂා පැමිණෙන්නට පුළුවන්. නමුත් අපට මිදුම්කරු නැත්නම් අපව මුදවා ගන්නට කවුරු හරි කෙනෙක් අපට අවශ්‍යයි. ඉතින් ස්වාමින් වහන්සේ අපගේ මිදුම්කරු. ස්වාමින් වහන්සේ මාව මුදවා ගන්නවා. ස්වාමින් වහන්සේ මාව ලිහා දමා තිබෙනවා. ස්වාමින් වහන්සේ මං වෙනුවෙන් උන්වහන්සේ පෙනී සිටියා. මුල් අවදියේ මා දන්නවා මගේ ගැලවීම ලබාගත් දවසේදී මට පැහැදිලි තේරුමක් තිබුණ නැහැ දෙවියන් වහන්සේ ගැන. කවුද මේ දෙවියන් වහන්සේ? කවුද මේ යේසුස් වහන්සේ? කවුද මේ? නමුත් මගේ ජීවිතේ යම් ක්‍රියාකාරීත්වයක් සිද්ධ වුණා. ඒ වගේම මාව උන්වහන්සේ මුදවගත්තා. ඒ වගේම උන්වහන්සේගේ වචනේ මා කියවන විට මට තේරුම් ගන්නට පුළුවන්කමක් තිබෙනවා. උන්වහන්සේ මගේ මිදීමයි. උන්වහන්සේ මං වෙනුවෙන් මිලයක් උන්වහන්සේට ගෙවන්න සිද්ධ වුණා මාව මුදවා ගන්න. ඉතින් මා දකින්නේ උන්වහන්සේ ඒ මිදීමේ මිලය සම්පූර්ණ වශයෙන් උන්වහන්සේ ගෙවා නිම කළා. මාව තවත් මම වහලෙක් නොවේ. නමුත් උන්වහන්සේගේ මුදවාගත් සෙනගක්, උන්වහන්සේගේ මුදවාගත් මිනිසෙක් මම විශ්වාස කරනවා. මම තවත් නොවටිනා කෙනෙක් නොවේ. නැත්නම් මම බන්ධනයේ සිටින කෙනෙක් නොවේ. ස්වාමින් වහන්සේ මාව මුදවාගත්තා. උන්වහන්සේගේ අනර්ග ලේවලින් උන්වහන්සේ මාව මුදවාගත්තා. උන්වහන්සේ මගේ මිදීමයි. ඉතින් මම යම් කිසි ගැටලුවකට අසු වුණොත් මට යම් කිසි දෙයක් මට තේරෙන්නේ නැහැ. මං යම් දෙයකට මම මුහුණ දුන්නා නැත්නම් යම් දෙයකට මම හිතුවේ නැති විදියට මගේ ජීවිතයට යම් කිසි අසරණ තත්ත්වයකට මම අදපත් වී සිටින්නේ. මට මිදීමක් නැහැ. මට උපකාරයක් නැහැ. මං කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා
නොයෙකුත් අදහස් සිතුවිලි එන්න පුළුවන් ඒ වෙලාවේදී. නමුත් ස්වාමින් වහන්සේ මගේ මිදීම කියලා මට විශ්වාස කරන්න පුළුවන්. උන්වහන්සේ මාව මුදවා ගත්ත බව මම විශ්වාස කරනවා. ස්වාමින් වහන්සේ මගේ මිදීමයි. ඉතින් මගේ අතින් අත්වැරද්දක් සිද්ධ වී මං ආපහු යම්කිසි පටලැවිල්ලකට ඇතුල් වී සිටිනවා නම් නැත්නම් යම්කිසි බන්ධනයකට මම ඇතුල් වී සිටිනවා නම් මට විශ්වාස කරන්න පුළුවන් ස්වාමිනී ඔබ වහන්සේ මගේ මිදීමයි. ඔබ වහන්සේ මාව මුදවා ගත්ත බව මම විශ්වාස කරන වගේ ඔබ වහන්සේ දැනටමත් මට නිතරම සිටින උපකාර කරන මාව මුදවන්න. දැනටමත් උන්වහන්සේ අපව යක්ෂයාගේ අතට බාර දීලා නැහැ. අපව බන්ධනේ ලක් වෙන්න නැත්නම් යම් කිසි විදියකින් අපට නිදහසක් නැති තත්ත්වයකටපත් වෙන්න. නමුත් ස්වාමින් වහන්සේ අප සමගයි. උන්වහන්සේ අපගේ මිදීමයි. අපි විශ්වාස කරන උන්වහන්සේ අපගේ මිදීමයි. හරවනම එක පළවෙනි පේතෘස් පොතට පළවෙනි පේතෘස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පේතෘස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ අපි කියවමු උන්වහන්සේ අපව මුදවගත් ආකාරයෙන්ම බලමු දෙවලියවිල්ලෙන්ම 18 වෙනි පදේ සහ 19 වෙනි පදේ අපි කියවමු. මක්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනි වූ දිරායන දේවල් කරන කොටගෙන නොව කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටවුකුගේ ලේ වැනි වූ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගලය කරන කොටගෙන බව නුඹලා දන්නහුය. ඔව් අපි මිදීම ලබා ගත්තේ කොහමද? අපි නිදහස ලබා ගත්තේ නැත්නම් අප වෙනුවෙන් ගෙවීමක් කළේ මොකද්ද? උන්වහන්සේ කළේ අප වෙනුවෙන් ගෙවීමක් හැටියට. උන්වහන්සේ අපව උන්වහන්සේගේ අනර්ගල ලේ වලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් උන්වහන්සේ අප මුදව ගත්තා. උන් රන් රිදී වලින් හෝ නැත්නම් වෙනත් පරම්පරාවෙන් එන කියුම් වලින් නෙවෙයි. නමුත් උන්වහන්සේගේ අනර්ග ලේ වලින් ඒ ලේ වල බලය තිබෙනවා අදත් අපව මුදවන්න. ඒ ලේ වල බලය තිබෙනවා අපව අදවත් ආරක්ෂා කරන්න. අපට විශ්වාස කරන්න පුළුවන් ඕනම අවස්ථාවක උන්වහන්සේගේ ලේ බලය අප වෙනුවෙන් ක්‍රියා කරන බව. උන්වහන්සේගේ ලේ බලෙන් මම මිදීම ලබා ගත්ත කෙනෙක්. ඉතින් මට පුළුවන් මම මිදීම ලබා ගත්ත කෙනෙක්. මම ශක්තිමත් පුද්ගලයෙක්. මම මිදීම ලබා ගත්ත කෙනෙක්. මම තවත් නොවටිනා කෙනෙක් නොවේ. මාව දෙවියන් වහන්සේ මුදව ගත්තා. යේසුස් වහන්සේගේ අනර්ග ලේ වලින් මාව මුදව ගත්තා. මට විශ්වාස කරන්න පුළුවන්. මට විශ්වාස කරන්න පුළුවන්. ඔව් ස්වාමිනේ ඔබ වහන්සේ මාව මුදව ගත්තා. මාව නිදහස් කළා. මට තවත් මම ආසරණ කෙනෙක් නොවේ. මම තවත් නොවටිනා කෙනෙක් නොවේ. තවත් මම බන්ධනේ සිටින කෙනෙක් නොවේ. වහලෙක් නොවේ මම. ඒ වහල් වෙළඳපොලේ මම සිටියේ මිනිස්සු ලෝකේ ඉන්න සෑම කෙනෙක්ම වහල් කමේ සිටින්නේ. ඒ වෙළඳපොලේ සිටි අවස්ථාවේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ධනවත් යේසුස් වහන්සේ මං වෙනුවෙන් උන්වහන්සේ ඒ මිදීමේ මිලය සම්පූර්ණයෙන්ම ගෙවා මාව නිදහස් කළා. ඒ වහල් කමෙන් උන්වහන්සේ මාව නිදහස් කළ උන්වහන්සේගේ දරුවෙක් කර තිබෙනවා මාව. උන්වහන්සේගේ දරුවෙක් ලෙස මම ජීවත් වෙන්නට ඕන. මම තවත් වහලෙක් නොවේ. තවත් මම යක්ෂයාට බය නොවී ජීවත් වෙන්නේ. මම තවත් දුකින් කනගාටුවෙන් කිසිම විදියකින් මම අසරණ කෙනෙක් මට කවුරුවත් නැහැ උපකාර කරන්න. ඒ තත්ත්වෙන් මමපත් වෙලා නැහැ. දෙවියන් වහන්සේ මාව මුදවාගෙන තිබෙන ඒ තරම් දුරට මට විශ්වාස කරන්න පුළුවන්. ස්වාමින් වහන්සේ මගේ මිදීමයි කියා. අපි එලිදරව් පොතට හරවමු පස්වෙනි පරිච්ඡේදයට. ස්වාමින් වහන්සේ අපගේ මිදීමයි. අපි විශ්වාස කරමු. ස්වාමින් වහන්සේ අපගේ මිදීමයි. අපව මුදවා ගත්තනන් වහන්සේ මට පුළුවන් අපි සමහරකට දන්නේවත් නැහැ අපි වහලුන් සිටින්නේ කියලා. සමහරකට වහල්කමේ සිටින මිනිස්සයා දන්නේවත් නැහැ මිනිස්සයා වහලෙක් කියලා. ඇයි? ඒ මිනිස්සයා දැන් පුරුදු වී තිබෙන්නේ. වහල්කමේ මිනිස්සෙක් ජීවත් වුණාම ඒ මිනිස්සයා ඒ පුරුද්ද ඒ මිනිස්සයාගේ ජීවිතේ දැන් ඒ තරම් දුරට කාවදිලා තිබෙන්නේ හදවතේ මිනිස්සයා දන්නේ නැහැ. නිදහස කියන්නේ මොකද්ද? මිදීම කියන්නේ මොකද්ද? නිදහසේ ගමන් කිරීම කියලා කියන්නේ කුමක්ද කියලා මනුස්සයර තේරෙන්නවත් නැහැ. නමුත් යමෙක් ලිහා දැම්මා නම් යමෙක් මුදවා ගත්තා නම් යමෙක් වෙනුවෙන් තවත් කෙනෙක් යම් මිදීමේ මිලයක් ගෙවා ඒ මනුස්සයාට පහදලා දුන්නා නම් නිදහසේ තිබෙන වටිනාකම මොකද්ද කියලා.
මේ නිදහසේ තිබෙන වහන්සේ ගණන්ගත්තේ හොඳ මිනිහෙක් කියලා අනාගත වත්රු කෙනෙක් පරණ පුද්ගලයා නොවේ. මම තවත් නොවටිනා භාවයේ ජීවත් වෙන කෙනෙක් නොවේ. මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දීමේ මිලයයි. ඒ නිසා මම වහලෙක් නොවේ. මම තේරුම් ගන්න ඕන මගේ ප්‍රශ්න මට තිබෙන්න පුළුවන්. මගේ ප්‍රශ්න නිසා මගේ මනස දැන් සම්පූර්ණයෙන්ම අවුල් වී තිබෙන්නේ. මට මේ ප්‍රශ්න ආත් තිබෙනවා. මේ දේශනාව කියන්නේ නැහැ. මම සමහරවිට හිතනවා මම නිකන් දේශනාවක් අහපුවම නිදහස් වෙනවා. නැහැ. ඔබ සත්‍ය දැනගත්තාම සත්‍යය ඔබව නිදහස් කරන්නේ. සමහර වෙලාවට අපි දෙවියන් වහන්සේ මිදීමේ මාර්ගයක් අපිට පෙන්වුම් කර දුන්නාම අපි හිතන්නේ මේක සුදු දේශනාවක් නේ, මේක ඇසමින් මට පුළුවන් නිදහස් වෙන්න. නෑ, සත්‍ය අසමින් අපට පුළුවන් නිදහස් වෙන්න. සත්‍ය තේරුම් අරගෙන අපට පුළුවන් නිදහස් වෙන්න. මම සැබෑ වූ වචනේ මගේ ජීවිතයට විශාල බලපෑමක් ඇති වෙන්නේ මේ සැබෑ වූ වචනේ. මම තවත් මේ අවුල් නැත්තම් මේ ප්‍රශ්න ගොඩක මම ජීවත් වෙන්න කැමති නැහැ. තවත් මම ජීවත් වෙන්නේ නැහැ මේ ප්‍රශ්නය තුල. මම නිදහස ලබා ගත්ත කෙනෙක්. මම සම්පූර්ණයෙන්ම සුවය අද දවසේදී ලබාගත් බව මම විශ්වාස කරනවා. යේසුස් වහන්සේ ඒ ගෙවපු මිලය උන්වහන්සේ අපව සියලු රෝගෝලෙන් උන්වහන්සේ අපව මුදවගත්තා. උන්වහන්සේ සියලු බන්ධනයකින්ම ශාපයෙන් අපව මුදවගත්ත බව අපි විශ්වාස කරමු. ඉතින් මෙතන සඳහන් කර තිබෙන උන්වහන්සේ අනර්ග ලේවලින් උන්වහන්සේ අපව උන්වහන්සේ ගලව ගත්තා. ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ අනර්ග ලේ කරුණ කොටගෙන උන්වහන්සේ අපව නිදහස් කර තිබෙනවා. අද තවත් අපි බන්ධනේ නොවේ ජීවත් වෙන්නේ. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි හරවමු එපිස පොතේ පළවෙනි පරිච්ඡේදයට. මම ලබා ගන්න. ඔව් ස්වාමිනී, මම ඇදහිල්ලෙන් පිළිගන්නවා මගේ පාපයට කමාව. මගේ පව් වලට කමාව මට ලබා ගන්න පුළුවන් නම් එහෙනම් මගේ රෝග වලට මට නිදහස ලබා ගන්න පුළුවන්. මගේ රෝග වලින් මට මිදෙන්නට පුළුවන්. මට රෝග වලින් සුවය ලබා ගන්නට පුළුවන්. අවශ්‍ය කරන්නේ මේ සත්‍ය දැනගන්න. මේ සැබෑ වචනේ දිනෙන් දින මම අසන්නට ඕන. සත්‍යතාවයේ අසමින් ඔබගේ ජීවිතයට ඇදහිල්ල පැමිණෙනවා. ඇදහිල්ල පැමිණීමෙන් තමයි ඔබට පුළුවන්කමක් තිබෙන දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ ජීවිතයක් ගත කරන්න. දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ ස්වාමින් වහන්සේට යාත්නා කරන සියලු යාත්නාවට ඔබට පිළිතුරු ලැබෙන එකයි. වහන්සේට ප්‍රසන්න වෙන කාරණාවක් තමයි උන්වහන්සේට ඔබ යාත්නා කරන හැම යාත්නාවකට ඔබට පිළිතුරක් තිබෙනවා න ะ. හැම යාත්නාවකට ඔවම යාත්නා කළා ඔබට ස්වාමින් වහන්සේට ගෞරවය ලැබෙනවා. උන්වහන්සේට මහිමය ලැබෙනවා. උන්වහන්සේට ඒකෙන් මහිමය ලැබෙන. ඉතින් මා දකින්නේ මොකද්ද? උන්වහන්සේ මගේ මිදීමයි. උන්වහන්සේ මාව මුදවගත්ත බව මම විශ්වාස කරනවා. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේට ගෞරව සියලු මහිමයත් ගෞරවයත් උන්වහන්සේට වේවා. උන්වහන්සේ මාව මුදවගත්ත නිසා මට මිදීම ලැබුණු බව මම විශ්වාස කරනවා. මගේ මිදුම් කරු අද ජීවමානයි. මම මොකක් හරි යම් ගැටලුවකට මම අසු වී සිටින්නට පුළුවන්. මේ අවස්ථාවේදී යම් ප්‍රශ්නයකට නැත්නම් යම් විදියකින් මගේ මනස දැන් අවුල් වී තිබෙන්නේ. යම් ගැටලුවක් තිබෙන්න පුළුවන්. ඔබ කියේ මට කොහොමද මම බේරෙන්නේ? මගේ මිදුම් කරු ජීවමානයි. මගේ මිදුම් කරු ජීවමානයි. මගේ මිදුම් කරු ජීවමානයි. උන්වහන්සේට පුළුවන් මාව මුදවන්න. උන්වහන්සේ මගේ මිදුම් කරු නිසා උන්වහන්සේට කවදාවත් කිසි කලක වරදින්නට බෑ. උන්වහන්සේ මාව මුදවන්න නැත්නම් මට උන්වහන්සේ මිදීමක් කියලා කියන්නේ මට උන්වහන්සේ පිළිතුරක් වශයෙන් සිටිනවා. මගේ ඕනම ප්‍රශ්නයකට මගේ දෙවියන් වහන්සේ මට පිළිතුරක් වශයෙන් සිටිනවා. මං දුක් වෙලා වැඩක් නැහැ, කරදර වෙලා වැඩක් නැහැ. මට කාත් එක්කවත් අමනාප වෙන්න අවශ්‍යතාවයක් නැහැ. කවුරු හරි කෙනෙක් මට කරපු නැති දෙයක් නිසා මම ඒ කෙනා ගැන අමනාප වෙනවා. මේ මිනිස්සයා මං වෙනුවෙන් මේ දේ කරන්න තිබුණානේ. ඇයි මේ මිනිස්සයා මට කරේ නැත්තේ? මේ මගේ නෑදෑය කෙනෙක් වෙලා නැත්තම් මගේම ඥාතියෙක් වෙලා ඇයි මට මේ දේ කළේ නැත්තේ? ඇයි මේ බොහෝ වෙලාවට අපි මිනිස්සයන්ට එක්ක හිත අමනාප කරගන්නවා. අපි මිනිස්සයන්ට එක්ක අපි ආරවුල් ඇති කරගන්නවා. නමුත් අපේ මිදුම් කරු අපගේ ස්වාමින් වහන්සේ උන්වහන්සේ කියන්නේ මමයි ඔබව මුදවගත්තේ. මං ඔබ සමගයි සිටින්නේ. මං කවදාවත් ඔබව දාලා යන්නේ නැහැ. මං ඔබට බොහෝසේ ප්‍රේම කරනවා. මං ඔබගේ මිදුම් කරු. ඇයි මා කෙරේ විශ්වාස කරන්නේ නැත්තේ? ඇයි අපි උන්වහන්සේගෙන් අපි විසන්දි වෙන්නේ? මට අහවල් කෙනා හොඳක් කළේ නැහැ. මේ පුද්ගලයා හොඳක් කළේ නැහැ. ඒ පුද්ගලයන් මේ පුද්ගලයන් නෙවෙයි. මට වැදගත් වී තිබෙන්නේ මගේ ස්වාමින් වහන්සේ මගේ මිදුම් කරු. මගේ ස්වාමින් වහන්සේ අදත් උන්වහන්සේ මාව මුදවන බව මම විශ්වාස කරනවා. මගේ ජීවිත කාලේ මට පුළුවන් බොහෝ
මනුෂ්‍යයන්ට එක්ක හිතමනාප ඇති කරගන්න. දැන් මගේ ප්‍රශ්න වලට ඒ අය මැදිහත් වුණා නැත්නම් මගේ ප්‍රශ්න වලට ඇත්තටම ඒ අය නිසායි මට මේ ප්‍රශ්න ඇති වුණේ කියලා මගේ මුළු ජීවිත කාලෙම ඒක කල්පනා කරමින් සිටියොත් මට මේ තරම් ආශිර්වාදවත් ජීවිතයක් ගත කරන්න බෑ මේ පොළවේ. අද මම ආශිර්වාදවත් දෙකකට ජීවත් වෙන්නේ හේතුව මිනිස්යන් මට කරපු දේවල් හෝ නොකරපු දේවල් ගැන මං කවදාවත් දුක් වෙන්නේ නැහැ. මොකද මගේ මිදුම්කරු ජීවමානයි. මගේ මිදුම්කරු දැනටමත් උන්වහන්සේ සිටින්නේ මාව මුදවන්න. මං ප්‍රශ්න ගොඩක් සිටින්නට පුළුවන්. මම සමහර කරලා වලකට වැටලා ඉන්න පුළුවන්. මොහොතක් කල්පනා කළා යෝසෙෆ් කියන මිනිස්සයා. ඒ මිනිස්සයාගේ සහෝදරයන් ඔක්කොම එකතු වෙලා ඒ මිනිස්සයා වලට දැම්මා. දැන් වලට දාපු මිනිස්සයා ඒ මිනිස්සයා කවුද මුදවන්නේ? කවුද මේ මිනිස්සයාව නිදහස් කරන්නේ? ඒ වලට දාපු අවස්ථාවේදී මේ මිනිස්සයා කල්පනා කළා ඇති මගේ මේ සහෝදරයෝ දාදෙනා එකතු වෙලා මට මේ කරපු දේ කොයිතරම් අපවිත්‍ර ක්‍රියාවක් දෙගොල්ලෝ කළේ මගේම සහෝදරයෝ වී මේ එකම තාත්තා කෙනෙක්ගෙන් අපි ඉපදුණු මේ දරුවෝ ඇයි මට මේ විදිහට ඒගොල්ලෝ සලකන්නේ? ඇයි මං ගැන ඒ තරම් ඊර්ෂ්‍යාවී සිටින්නේ ඒගොල්ලෝ? ඇයි මම මේ වලට දැම්මේ? ඇයි මට මේ ප්‍රශ්න ගොඩක ඇතුල් වෙ සිටින්නේ? ඒ යෝසෙෆ් කවදාවත් දුක් උනේ නැහැ, කරදර උනේ නැහැ. යෝසෙෆ් කොහෙත්ම කරදර උනේ නැහැ මේගොල්ලෝ මට මේ කරපු දේවල් නිසා. යෝසෙෆ්ට කරදර වෙන්න තිබුණා ඒ ගැන. නමුත් යෝසෙෆ් මොකද්ද පැවසුවේ? යෝසෙෆ් කිව්වේ නැහැ මම කරදර වෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේ යෝසෙෆ් සමග සිටියා. ස්වාමින් වහන්සේ යෝසෙෆ් සමග සිටිය නිසා ස්වාමින් වහන්සේ යෝසෙෆ් මුදවගත්තා. එක සහෝදරයෙක් කිව්වා අපි මේ කෙනා මේ වලේ තියන්න හොඳ නැහැ. මේ කෙනා කොහොම හරි අරගෙන අපි ඒ කෙනාව විකුණා දමමු කියලා. ඉතින් දෙවියන් වහන්සේ නොවේද යම් යහපතක් කරේ. දැන් මේ මිනිස්යාව රිදී කාසි 30කට වික්කා. ඒ වහලුන් ලෙස නැත්තම් ව්‍යාපාර කරන කෙනෙකුට වික්කා යෝසෙෆ්ගේ ජීවිතේ. ඉතින් මේ මිනිස්යා ඒත් කල්පනා කළා ඇති. ඇයි මගේ සහෝදරයන් මාව වලට දැම්මා? කවුරු කෙනෙක් මට කරුණාව දක්වලා එක්කෙනෙක් මට කරුණාව දක්වලා මාව වලෙන් බේරලා ඒත් මාව බාර දුන්නේ මගේ පියා වෙතට ගෙන ගියේ නැහැ මාව බාර දුන්නා. මෙන්න සතුන් මේ මරලා ඇති කියලා මේ යෝසෙෆ් කියන මිනිහයාව කියලා තාත්තට කියලා බොරුවක් කිව්වා. ඒ වගේ මේ කෙනාගේ ජීවිතේ වහලුන්ට බාර දුන්නා. රිදී කාසි 30කට. නමුත් මොකද්ද සිද්ධ වුනේ අන්තිමට? යෝසෙෆ්ගේ ජීවිතේ සහ මුලින්ම සම්පූර්ණ වෙනස්කමට පත් වුණා. ස්වාමින් වහන්සේ යෝසෙෆ්ගේ මිදුම්කරු නිසා යෝසෙෆ් දෙවියන් වහන්සේව මිදුම්කරු ලෙස පිළිගත්ත නිසා යෝසෙෆ් බය වුණේ නැහැ. ගිය හැම තැනකම යෝසෙෆ් නිතරම හිසව සිටියේ. නිතරම යෝසෙෆ් ගැන වැරදි විදියට යෝසෙෆ්ගේ චරිතය ඝාතනය කළා. ඒ පාරාවගේ පොටිපර්ගේ නිවසේ අපි දකිනවා. නමුත් මොකද්ද සිද්ධ වුනේ? ඒකෙන් උත් වාසියක් සිද්ධ වුණා. හිරගෙදරට ගියා. හිරගෙදර තුලින් කොහොම හරි රජතුමාට දැනගත්තා මේ මිනිස්සයා ගැන, මේ මිනිස්සයාගේ දීමනාව ගැන, මේ මිනිස්සයාගේ හැකියාවන් ගැන. ඒ තුලින් කොහොම හරි යෝසෙෆ් ඉහළම ස්ථානයට ගියා. ජනාධිපති වගේ නැත්තම් මේ ජනාධිපතිට නැත්තම් රජතුමාගේ දෙවනියාට හිටපු කෙනා හැටියට රජතුමා කිසිම දෙයක් කළේ නැත්තම් ෆාරාවෝ කිසි දෙයක් කළේ නැහැ යෝසෙෆ්ගෙන් යම් කිසි උපදේශක් ලබා ගන්න නැතුව. ඒ තරම් තත්ත්වයටපත් වුණා. ඇයි? යෝසෙෆ් විශ්වාස කරා මගේ මිදුම්කරු ජීවමානයි. මගේ මිදුම්කරු ජීවමානයි. ඒ නිසා යෝසෙෆ්ට අවශ්‍ය වුණේ නැහැ කාත් එක්කවත් හිතමනාප කරගන්න. අපි බොහෝ වෙලාවට අපි දෙවියන් වහන්සේගෙන් විසන්දි වෙනවා. දෙවියන් වහන්සේගේ දේවල් වලින් අපි විසන්දි වෙනවා. අපි එක් එක්කෙනා අපට කරපු දේවල් ගැන අපි කල්පනා කරගෙන සිටියා. මගේ සහෝදරයා මේ දේ කළා, මගේ මව මට මේ දේ කළා, මගේ තාත්තා මට මේ දේ කළා, නැත්තම් මගේම මේ අසල්වැසියන් මං කොයිතරම් හොඳට ඒ කෙනාට සැලකුවා, ඒ කෙනා ගැන මං හොඳට බැලුවා. නමුත් ඒ කෙනා මගේ අවශ්‍ය වේලාවේදී මට උපකාරයක් කරේ නැහැ. මනුෂ්‍ය මාව පාවා දුන්නා. මට මේ දේ කළා, මට අර දේ කළා. දැන් ඒ ගැන කල්පනා කරමින් තවත් ඔබ එන්න ඔබගේ ජීවිතේ තිත්තකම එන්න වැඩි වෙනවා මිසක් ඔබගේ මිදුම්කරු සමග ඔබට සම්බන්ධයක් නැහැ. ඔබගේ මිදුම්කරු සමග ඔබට සහභාගීකමක් නැහැ. ඒ ඔබගේ මිදුම්කරු අද දවසේදී ජීවමානයි.
ඔබ මුදවන්න. මේ මැවුම්කරු කිසිම දෙයක් උන්වහන්සේ අඩුවෙන් මවල නැහැ. උන්වහන්සේ උත්පත්ති පොතේ මවපු දේ අදත් අපට ප්‍රයෝජනවත් වී තිබෙනවා. උන්වහන්සේගේ බලය අඩුවක් වෙලා නැහැ. උන්වහන්සේගේ සැපීමේ කිසිම අඩු වෙලා නැහැ. උන්වහන්සේ දකින්නේ මෙතන තිබෙන්නේ ඒ ලෝකේ ක්‍රමය නැත්තම් ලෝකේ පාලනය කරන යක්ෂයෙක් ඉන්නවා. ඒ යක්ෂයා තමයි මනුෂ්‍යන්ට බොරු ප්‍රචාරය තුලින් මනුෂ්‍යයන්ව හිඟතාවයට පත් කර තිබෙනවා. නමුත් යේසුස් වහන්සේ ඔබගේ හිඟතාවෙන් උන්වහන්සේ ඔබ මුදවා ගත්තා. ඔබගේ හිඟතාවෙන් උන්වහන්සේ මුදවා ගත්තා. විවස්ථාවේ ශාපය නම් අපි දකින්න විවස්ථාව මිනිස්සෙක් පිළිපැද්දේ නැත්තම් ඉබේම මිනිස්සයා ශාපයකට ලක් වෙන. දෙවියන් වහන්සේ නෙමෙයි ශාප කරන්නේ මිනිස්සයන්ට. දෙවියන් වහන්සේගේ වචනට විරුද්ධව මිනිස්සෙක් ක්‍රියා කරොත් යක්ෂයෙක් ඉන්නේ මිනිස්සයාට විරුද්ධව ක්‍රියා කරන්න. ඒ නිසා යේසුස් වහන්සේ මේ පොළොවට පැමිණුනේ මිනිස්සයන්ව සහමුලින්ම සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න. ඉතින් ඔබගේ නිදහස, ඔබගේ මිදීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ අදහන්න. ඔබගේ මිදීම වන යේසුස් ක්‍රිස්තුලින් පැමිණ තවත් අහිංසක මිනිසයන් වෙතට ගිහිල්ලා එයාට දෙන බොරු පොරොන්දු ඔබ මේවා පානය කරොත් ඔබට ලොකු සහනයක් දැනෙයි. ඔබට ලොකු සහනයක් දැනෙයි. 1981 82 එක මිනිහෙක් මාත් එක්ක හිටියේ මිනිස්සෙක් කිව්වේ චූට්ටක් මේක පානය කරලා බලන්න. එච්චරක් නෙමෙයි චූට්ටක්. කොච්චර ඔබට ලොකු නිදහසක් දැනේ මේ වෙලාවට. මේක එච්චර මහ ලොකු දෙයක් නෙවෙයි. මේක හරි ගණන්. මේවා ලේසියෙන් හොයාගන්න බෑ. මේක ප්‍රසිද්ධිය මිනිස්සු විකුණන්නේ නැහැ. මම ඔබට චූට්ටක් දෙන්න 1982 83 ඒ කාලේදී. මම චුට්ටක් ඔබට දෙන්න ඔබට දැනගන්නට පුළුවන් කොච්චර ලොකු නිදහසක් ඔබට දැනේද කියලා. නමුත් මම ඒක පානය කරේ නැහැ. මම ඒක ප්‍රතික්ෂේප කරා. නැත්තම් අද දවසේදී මම කොහේ හරි තැනක වැටිලා දුක් සහිතව ජීවත් වෙලා සිටින්න තිබුණා. නමුත් ස්වාමින් වහන්සේ ඒ කාලේදී තමයි උන්වහන්සේ මට ප්‍රකාශ වී උන්වහන්සේ මාව ගලව ගත්තේ 83. එයා ලොකු පොරොන්දු යක්ෂයා ලොකු පොරොන්දුවක් ඔබට දෙනවා. මේ චූට්ටක් ඔබ ගත්තොත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඔබේ ශරීරයටත් හොඳයි ඒක. නමුත් අද බලපුවාම කී දෙනෙක් පුරුන් තාපනවල ඉන්නවද? එයා කොච්චරම් දුක් සහිතව අමාරුවෙන් නිවස් වලට බරක් වී එයාට නිවස් වල ඉන්න අයට ඒක ලොකු බරක්. තමාගේම නිවසේ ඉන්න කෙනෙක් මලානික ජීවිතය මනුෂ්‍ය ජීවතුන් අතර ඉන්නේ ඒත් ඒගොල්ලෝ මලානිකව සිටින්නේ. එයා වෙනුවෙන් ඉඳන් එයා තුලින් කරව ගන්නවා. ඒ තුලින් එයා වහල් වුණාම දැන් වහල්කමෙන් ජීවත් වෙන මනුෂ්‍යයන් දැන් සිතන්නේ එයා යම් කිසි සේවයක් කරනවා කියලා කවුරු හරි කෙනෙකුට. නැත්නම් ඒ සොරා නැත්නම් ඒ යක්ෂයා එයාගේ ජීවිත පාලනය කරමින් සිටින්නේ. ඉතින් මොකක්ද ඒගොල්ලෝ කරන්නේ? ඒගොල්ලෝ ගිහලා අනිත් අයටත් මේ බොරු ආරංචි ගිහිල්ලා එයාට පෙන්눔 කර දෙනවා. මෙන්න ඔබටත් නිදහස ලබා ගන්න පුළුවන්. මං බලන කොච්චර නිදහස් ඉන්නවද කියලා. ඒගොල්ලෝ නිදහස් නෙවෙයි ඉන්නේ. ඒගොල්ලෝ වහලුන්. කොයිතරම් අපි නිදහස ඉන්නවද කියලා ඒගොල්ලෝ පොරොන්දු වෙනවා. නමුත් ඒ බොරු පොරොන්දු සමහරක් අය විශ්වාස කරනවා. ඒගොල්ලෝ වහලුන් ලෙස සිටින නැති දෙයක් මං කළේ. ඇයි මං ওই විදිහට කතා කරේ? ඇයි මං ওই විදිහට කරේ? ස්වාමින් වහන්සේ කියන්නේ කලබල වෙන්න එපා. මම ඔබට ප්‍රේම කරනවා. මමයි ඔබගේ මිදුම්කරු. මම ඔබට සමාව දෙනවා. මමයි ඔබගේ මිදුම්කරු. මම ඔබට සමාව දෙනවා. ඔබ කර තිබෙන වැරදි වලට මම සමාව දෙනවා. ඔබ නිදහස් කරනවා. ඔබ මේ තරම් කාලයක් ඔබ සිටියේ වහලෙක් ලෙස. නමුත් ඔබට තවත් වහලෙක් ලෙස ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ නිදහස ලබාගත් කෙනෙක්. ඔබ වහල්කමේ ඔබ ජීවත් වෙන්න තීරණය කරන්න එපා. ඔබ තෝරගන්නත් එපා. යක්ෂයා දෙන බොරු පොරොන්දු විශ්වාස කරන්න එපා. උන්වහන්සේගේ මිදීම විශ්වාස කරන්න. ලෝකයා විසින් අපට දෙන බොරු පොරොන්දුවට විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. අපට තිබෙන අපගේ මිදුම්කරු විශ්වාස කර අපගේ මිදුම්කරු අපට මඟ පෙන්වයි. අපගේ මිදුම්කරු අපට නිතර උපකාර කර අපගේ මිදුම්කරු අපට පෙන්눔 කර දෙයි යා යුතු අපි මාර්ගය. හරවන්න මායක පළවෙනි කොරින්ති පොතට අපි හරවමු.
6 වෙනි පරිච්ඡේදයට ස්වාමින් වහන්සේ අපගේ මිදුම්කරු අපි කියවමු පළවෙනි කොරින්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 19 සහ 20. නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ නුඹලා තුල ඇත්තා වූ ශුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාව බව නොදැනුද? නුඹලා නුඹලාටම අයිති නැත. මක්නිසාද නුඹලා මිලේට ගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරපල්ලා. ඔව් මෙතන සඳහන් කරන්නේ කොහොමද? ඔබගේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාවයි. ශුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාවයි. ඔබගේ ශරීරය දෙවියන් වහන්සේ කියන්නේ මම ඔබට ඊතරම් දුරට ප්‍රේම කරනවා මට කැමති ඔබ සමග සිටින්න ඔබ තුලට පැමිණෙන්න ඔබ සමග එකට සිටින්න ඔබ තුල වාසය කරන්න දෙවියන් වහන්සේට කැමති ඔබ තුල වාසය කරන්න උන්වහන්සේ කියන්නේ මට කැමති නැහැ ඔබ දේව මාලිගාවකට එන්න ඕනේ කියලා ඔබ උන්වහන්සේ කියන්නේ මට කැමති ඔබගේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාව කරන්න. ඔබගේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාව කරන්න. ඉතින් ඔබගේ ශරීරය උන්වහන්සේ කියන ඔබගේ ශරීරය දැන් ඔබටම අයිති නැහැ. ඔබටම අයිති නැහැ. ඔබගේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාව වී තිබෙන්නේ. ඉතින් දේව මාලිගාව මම අරගෙන ගිහිල්ලා අපවිත්‍ර දෙයකට මං ගාව ගන්නවාද? මම විශ්වාස කරන මේ ශරීර දේව මාලිගාව. දැන් යේසුස් වහන්සේ පිළිගත්ත සෑම කෙනෙක්ම තමා විශ්වාස කරන්න ඕන මාව උන්වහන්සේ මුදවා ගත්තේ තවත් පාපේ ඇලි ගලි ජීවත් වෙන්නට නොවේ. තවත් වහලෙක් ලෙස ජීවත් වෙන්නට නොවේ. නමුත් ස්වාමීන් වහන්සේ මාව ගලවා ගත්තේ උන්වහන්සේව මහිමයට පත් කරන වගේ ශරීරයෙන්. ඉතින් මම උන්වහන්සේව මහිමයට පත් කරන්නේ කොහොමද? උන්වහන්සේගේ වචනය අනුව ගමන් කිරීමෙන්. උන්වහන්සේගේ ලියවිල්ලේ අනුව ජීවත් වෙන එකෙන්. මම තෝරගන්න ඕන ඔව් ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය මට සඳහන් කර තිබෙන දේවල් මම විශ්වාස කරනවා ඔබ වහන්සේ මගේ ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ මගේ ශරීරය මිලදී ගත්තා. දැන් දෙවියන් වහන්සේ අපව කවදාවත් වහලෙක් කරන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ දැන් ඔබගේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාව නම් එහෙනම් කොහොමද ඔබ අපවිත්‍ර දෙයකට ඔබ බාර වෙන්නේ? අපවිත්‍ර දෙයක් සමග ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද? අවශ්‍ය නැහැ ඔබට. ඔබ දෙවියන් වහන්සේගේ මාලිගාව. දැන් උන්වහන්සේ බලාත්කාරකමෙන් අපගෙන් යම් දේවල් කරව ගන්නෙ නැහැ. බලාත්කාරකමෙන් උන්වහන්සේ කිසිවක් කරගන්නේ නැහැ. උන්වහන්සේ අපව උන්වහන්සේ වහලුන් ලෙස අපි සිටි ආයව උන්වහන්සේ ගලවාගෙන උන්වහන්සේ අපව නිදහස් පුත්‍රයන් හැටියටයි ජීවත් වෙන්නට දී තිබෙන්නේ. නිදහස් කමේ ජීවත් වෙන්නට පුත්‍රයන් ලෙස ජීවත් වෙන්නට උන්වහන්සේ අපට හැකියාව දී තිබෙන්නේ. උන්වහන්සේ අපව මුදව ගත්තයි කියලා උන්වහන්සේ මිලයක් අප වෙනුවෙන් ගෙව්වයි කියලා උන්වහන්සේ අපව වහල් කමකට ගෙනල්ලා නැහැ. උන්වහන්සේ අපව යක්ෂයාගේ බන්ධනයෙන් ගලවා උන්වහන්සේ අපව පුත්‍රයන් කර තිබෙනවා. පුත්‍රයන් නම් දෙවියන් වහන්සේ තුල නිදහස්කම ලබා ගත්ත කෙනෙක්. තවත් අපට බියෙන් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. එක ස්වාමියෙකුගෙන් මම නිදහස් වුණා. දැන් මෙන්න තවත් ස්වාමි කෙනෙකුට මම යටත් වෙලා දැන් සිටින්නේ කියලා. නෑ. ස්වාමින් වහන්සේ අපට මඟ පෙන්වයි. උන්වහන්සේ අපට යම් දේවල් මේ පොළොවේ උරුම කරගන්නට උන්වහන්සේ අපට පෙන්눔 කර දෙයි. උන්වහන්සේගේ වචනේ අනුව ජීවත් වෙන්න උන්වහන්සේ අපට උපකාර කරයි. නිදහස කියන්නේ කුමක්ද කියලා උන්වහන්සේ අපට පෙන්눔 කර දෙයි. ඉතින් මා දකින්නේ කුමක්ද? ස්වාමින් වහන්සේ මට කියන්නේ ඔබගේ ශරීරය දැන් දෙවියන් වහන්සේගේ මාලිගාවක් වී තිබෙන්නේ. අපට තිබෙන්නේ උන්වහන්සේගේ මාලිගාව පවිත්‍රව තබා ගන්න. උන්වහන්සේ අපට මේ ශරීරය උන්වහන්සේගේ මේ ශරීරය ගැන උන්වහන්සේ කතා කරන්නේ. මම ඔබ තුල වාසය කරනවා දැන්. මම ඔබ තුල වාසය කරනවා. ඒ කියන්නේ උන්වහන්සේ අප තුලයි. උන්වහන්සේ ස්වර්ගයේ වැඩ වාසය කරමින් සිටින්නේ. නමුත් උන්වහන්සේගේ ආත්මය මා තුල වාසය කරමින් සිටින්නේ. උන්වහන්සේ මා තුල සිටින්නේ. මා සමග උන්වහන්සේ එක් වී සිටින්නේ. ඉතින් උන්වහන්සේ මා තුල සිටින නිසා මම දෙවියන් වහන්සේගේ මාලිගාවයි. ඉතින් මං කොහොමද දේව මාලිගාව ගිහිල්ලා අපවිත්‍ර දේහ සමග සම්බන්ධ වෙන්නේ? මට උමනාවක් නැහැ. මට කිසිසේත්ම
ඕමනාවක් නැහැ දේව මාලිගාව සමග සම්බන්ධ වෙන්න. ඉතින් මා දකින්නේ මෙතන උන්වහන්සේගේ ලියවිල්ලේ ප්‍රකාරයට මම නිදහස් පුද්ගලයෙක්. ස්වාමින් වහන්සේට මම නිදහස ලබා ගත්ත කෙනෙක්. ඉතින් නිදහස ලබා ගත්තා නම් උන්වහන්සේගේ මහිමය සඳහා උන්වහන්සේ මාව මුදව ගත්තා නම් උන්වහන්සේගේ මහිමය සඳහායි මම ජන් ජීවත් වෙන්නේ. ස්වාමින් වහන්සේට ගෞරවය ලැබෙන වචන මම කතා කරන්නේ. උන්වහන්සේට ප්‍රශංසා ගීතිකා මම ගායනා කරනවා. මම දැන් ජීවත් වෙන්නේ උන්වහන්සේට බාර වෙලා. යම් කාලයක මම ජීවත් වෙලා සිටියේ යම් නරක පුරුදු වලින් යම් දේවල් මම කරමින් සිටියේ. ඒවා දෙවියන් වහන්සේගේ නාමය ගෞරවයට පත් කළේ නැහැ ඒ දේවල්. නමුත් අද මම ජීවත් වෙන්නේ ස්වාමින් වහන්සේගේ නාමය ගෞරවයට පත් වෙන විදියට. ස්වාමින් වහන්සේ මාව මුදව ගත්තා. උන්වහන්සේට ගෞරවය ලැබෙනවයි කිය ලැබුණත් නැතත් උන්වහන්සේ ස්වාමින් වහන්සේමයි. නමුත් අපට අපගේ යහපත සඳහා උන්වහන්සේ අපව මුදව ගත්තේ. උන්වහන්සේ අපව මුදවාගෙන උන්වහන්සේ කියන්නේ දැන් මම ඔබගේ පියා වී සිටින්නේ. ඔබ මගේ දරුවා. තවත් ඔබ වහලෙක් නොවේ. අපි මේ පදෙත් බලමු. හලවනමායක රෝම පොතට රෝම 8 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. රෝම 8:15. මක්නිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තහුය. එයින් අපි අබ්බා පියාණනි කියා හඬගසමුව. ඔව් මෙතන කියන්නේ ඔබ තවත් දාසකමේ ආත්මයක් නොලබා සිටින්නේ. බියෙන් ජීවත් වෙන්න. මම දාසකමේ ආත්මයක් ලබා ගත්තා. දැන් මම එක ස්වාමියෙක්ගෙන් නිදහසලා මෙන්න තවත් ස්වාමියෙකුට මේ රත් වෙන පිණිස මම දාසකමේ ආත්මයක් මම ලබා ගත්තා කියලා. මෙතන පැහැදිලිව කියා දෙන්නේ ඔබට දෙවියන් වහන්සේ වහල්කමේ ආත්මයක් ඔබ තුලට තබලා නැහැ. මම වහලෙක් ලෙස ජීවත් වෙන්න මම හරි බයයි. මම දෙවියන් වහන්සේට හරි බයයි. මම හරි බයයි. මේ දෙවියන් වහන්සේ මං ගැන මොකක් හරි වැරද්දක් කරොත් උන්වහන්සේ මට දඬුවම් කරයි. මොකක් හරි මං උන්වහන්සේ විරුද්ධ දෙයක් කරොත් උන්වහන්සේ මට රෝගයක් දෙයි. මොකක් හරි උන්වහන්සේ විරුද්ධව මම වැරද්දක් කරොත් මට කන්තෝරුවේ මට ප්‍රශ්නයක් ඇති වෙලා මට උසස් වීමක් නැතුව යනවා. මට බයක් ඇති වෙනවා. මං හරි බයයි. දෙවියන් වහන්සේට බය නෑ. දෙවියන් වහන්සේ පැහැදිලිව කියන උන්වහන්සේ අපව මුදවාගෙන තිබෙන්නේ තවත් අපට දාසකමේ ආත්මයක් දෙන්නට නොවේයි. බියෙන් ජීවත් වෙන්න. මේ බිය දෙවියන් වහන්සේගෙන් නොවේ. දෙවියන් වහන්සේ අපට බය අඩුකමේ ආත්මයක්වත් දීලා නැහැ. බයිබලයේ සඳහන් කර තිබෙනවා පැහැදිලිව 2 තිමෝති 1:7 උන්වහන්සේ කියන මම ඔබට බය අඩුකමේ ආත්මයක් දීලා නැහැ. තවත් බයෙන් ජීවත් වෙන්න. මම දෙවියන් වහන්සේට බයයි. මම සභාවට එන්න බයයි. ඊට හේතුව මම සභාවට මම ආවේ නැහැ. දැන් අවුරුදු සති කීපයක් මම ආවේ නැහැ. ඒ නිසා මට දැන් බයයි. උන්වහන්සේ මට දඬුවම් කරයි කියලා. නෑ උන්වහන්සේ අපව පාලනය කරන්නේ නැහැ. ඉතින් පදේ උන්වහන්සේ පැහැදිලිව කියන්නේ කුමක්ද කියලා 14 වෙනි පදේ. 14 වෙනි පදේ. රෝම මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. ඔබ දෙවියන් වහන්සේගේ මාර්ග පෙන්වීම ලබා ජීවත් වෙන කෙනෙක් නම් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. උන්වහන්සේ අපට මඟ පෙන්වයි. උන්වහන්සේ අපව ගෙන යයි. උන්වහන්සේ අපට අපගේ යහපත් එඬේර ලෙස සිටින්නේ. උන්වහන්සේ අපට යා යුතු මාර්ගය පෙන්වුම් කර දෙනවා. උන්වහන්සේ අපව නිදහස් කර තිබෙන්නේ තවත් අපට බන්ධනයකට ලක් කරන්න නෙවෙයි. නමුත් උන්වහන්සේ අපව නිදහස් කර තිබෙන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ලෙස ජීවත් වෙන්න. ඒතර බයක් ඇති වෙන්නට අවශ්‍යතාවයක් නැහැ. දෙවියන් වහන්සේ මට මේ දේ කරයි. දෙවියන් වහන්සේ මට දඬුවම් කරයි. මට දෙවියන් වහන්සේ මාව පුත්‍රයෙක් හැටියට බාර අරන් තිබෙන්නේ. ඔබව පුත්‍රයෙක් හැටියට උන්වහන්සේ බාරගත්තා. උන්වහන්සේ කියන්නේ මෙන්න මේයි. උන්වහන්සේ කියන්නේ තවත් ඔබ දාසකමේ ආත්මයක් නැත්නම් වහල්කමේ ආත්මයක් ඔබ නොලබා සිටින්නේ බියෙන් ජීවත් වෙන්න. නමුත් ඔබ දැන් ලබා තිබෙන්නේ පුත්‍රකමේ ආත්මයක්. පුත්‍රකමේ ආත්මය. තාත්තයි පුතයි අතර තිබෙන සම්බන්ධතාවයක් මෙතන කතා කරන්නේ. ඔබ දැන් පුත්‍රකමේ ආත්මයක්. ඔබ සමහරක් මේ පොළවේ ඉන්න අය මේ ලෝකේ ඉන්න අය ඒ අයට හොඳ දෙමව්පියන් ඉඳලා නැහැ. එක්කෝ දෙමව්පියන් දික්කසාද වෙලා තිබෙනවා. නැත්නම් දෙමව්පියන් කවුරු හරි දෙන්නාගෙන් එක්කෙනෙක්
නැති වෙලා නැත්තම් මොකක් හරි දෙයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට හොඳ පියවරු අංක සම්පූර්ණව 100%ක්ම සිටින පියවරු ඒ අය දැකලා නැහැ. තියාගේ සමහරක් අය මම කියන්නේ ගොඩාක් අයට. ඒට හේතුව මිනිස්යන්ගේ තිබෙන තෘෂ්ණාව නිසා එයා දරුවන් ගැන හිතන්නේ නැහැ තමා ගැන. මට මොකක්ද තිබෙන මේකෙන් වාසිය? මගේ දරුවට වෙන්න තියෙන දේ වෙනවයි කියලා හිතාගෙන සමහරක් අය ඒ විදිහට නපුරු තීරණ ගන්නවා. නමුත් දෙමව්පියන් හොඳ දෙමව්පියන් ඉන්නවා. ඒත් අපේ ස්වර්ගයේ වැඩ වාසය කරන පියාණන් වහන්සේ මේ පොළොවේ සිටින සෑම පියවරුන්ටත් වඩා අංක සම්පූර්ණයි. උන්වහන්සේ 100%ක්ම කිසිම විදියකින් උන්වහන්සේ වරද්දන්නේ නැහැ. අපි දෙමව්පියන් මේ අපගේ ජීවිතෙන් දරුවන්ට අපි සමහරකට අපගේ ජීවිතෙන් යම් වැරදි වචන කතා කර තිබෙනවා. වැරදි මාර්ගයක් කියලා පෙන්වුම් කර දී තිබෙනවා. නැත්නම් අපි නොදැන ලෙස යම් දේවල් එයයි. නමුත් අපගේ පියාණන් වහන්සේ උන්වහන්සේ යහපත්. අපගේ පියාණන් වහන්සේ 100%ක්ම අංක සම්පූර්ණයි. උන්වහන්සේ තමාගේ දරුවන් ගැන හොඳට සලකනවා. තමාගේ දරුවන්ට හොඳට ප්‍රේම කරනවා. කිසිම විදියකින් දරුවන්ට වැරදි මාර්ගයක් පෙන්වුම් කර දීලා නැහැ. දරුවන්ට හොඳමයි කරන්නේ. නිතරම දරුවන්ගේ යහපත සඳහා සියල්ල කරන්නේ. ඒ නිසා උන්වහන්සේ අපගේ මිදුම්කරු. ඉතින් අපි ලබා තිබෙන්නේ මොකද්ද? පුත්‍රකමේ ආත්මය. ඉතින් මට ලැබී තිබෙන පුත්‍රකමේ ආත්මය. මගේ චරිතය දැන් පුත්‍රකමේ ආත්මය කියලා කියන්නේ මගේ චරිත ගුණාංගය දැන් වෙනස් වී තිබෙන්නේ. මං වහලෙක් ලෙස සිටියේ නමුත් දැන් දෙවියන් වහන්සේ මගේ චරිතය වෙනස් කර තිබෙන්නේ. නැත්නම් මගේ අභ්‍යන්තරේ දැන් මට තිබෙන්නේ පුත්‍රකමේ ආත්මය. මගේ දෙවියන් වහන්සේ කෙනෙකුට තවත් බයක් නැහැ. යක්ෂයා අපට පෙන්වුම් කර තිබෙන පින්තූරේ දෙවියන් වහන්සේ හරි ක්‍රූර දෙවි කෙනෙක්, නපුරු දෙවි කෙනෙක්. දෙවියන් වහන්සේට මොකක් හරි වැරද්දක් කරොත් උන්වහන්සේ අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා. උන්වහන්සේ කිසිම යහපතක් මිනිස්සුන්ට කරන්නේ නැහැ. මිනිස්සයා අංක සම්පූර්ණ කිසි කෙනෙකුට එයාය කියන විදිහට නැත්නම් අංක සම්පූර්ණකමේ ජීවත් වෙන්න බෑ. ඒ නිසා තමයි මේ ආගමික මිනිස්සු යේසුස් වහන්සේ කාලේ පවා යේසුස් වහන්සේට විරුද්ධ වුණේට හේතුව එයාය දෙවියන් වහන්සේ ගැන වැරදි පින්තූරයක් මිනිස්සුන්ට දී තිබුණේ. නමුත් යේසුස් වහන්සේ ආපුවාම යේසුස් වහන්සේ මොකද පැවසුවේ? යමෙක් මාව දැක්කනම් පියාණන් වහන්සේව දැක්කා හා සමානයි. පියාණන් වහන්සේ කරන දේවල් තමයි මා දුටුමින් මා ඒවා බලමින් මාත් කරන්නේ. පියා ගැනමයි බොහෝසේ මමයි පියයි එකයි කියලා උන්වහන්සේ කිව්වේ. උන්වහන්සේ නිතරම කිව්වේ පියාණන් වහන්සේව දකින්න ඕන නම් මා කරන දේවල් දකින්න. ඉතින් මේක ඒ යුදවරුන්ට දරා ගන්නට බැරුණාට හේතුව මේගොල්ලෝ දීලා තිබුණ පින්තූරයක් මිනිස්සුන්ට දී තිබුණ පින්තූරේ දෙවියන් වහන්සේ දඬුවම් කරන දෙවි කෙනෙක්. දෙවියන් වහන්සේ ක්‍රූර දෙවි කෙනෙක්. මේ විදියට දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ව සුව කරන්නේ නැහැ. මේ විදියට දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ව නිදහස් කරන්නේ නැහැ. මේ විදියට දෙවියන් වහන්සේ මේ වෛශ්‍ය ස්ත්‍රියකට සමාව දෙන්නේ නැහැ. මේ විදියට දෙවියන් වහන්සේ මේ නපුරු මනුෂ්‍යයන්ට ප්‍රේම කරන්නේ නැහැ. නෑ දෙවියන් වහන්සේ නෙමෙයි මේ මනුෂ්‍යයා මේ යක්ෂ ආත්මෙන් තමයි මේ යක්ෂයෝ දුරු කරන්නේ කියලා මිනිස්සුන්ට බොරු ප්‍රචාරයක් ගෙන ගියා. යේසුස් වහන්සේ ගැන නමුත් ඒ මිනිස්සුන්ට යන්න සිද්ධ වුණා යේසුස් වහන්සේට එයාට සහනයක් ලබා ගන්න. යේසුස් වහන්සේ පමණයි සහනය වී සිටියේ. නමුත් ආගමික නායකයන් කැමතුන්නේ නැහැ ඒක. ආගමික නායකයන් විරුද්ධ වුණා. මේ යේසුස් වහන්සේ කරන මේ ඔක්කොම බොරු දේවල් මේවා දෙවියන් වහන්සේගේ දේවල් නෙමෙයි මේවා යක්ෂයාගේ ආත්මෙන් කරන දේවල් කියලා පැවසුවේ. නමුත් ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය උන්වහන්සේ නැවතුනේ නැහැ. උන්වහන්සේ කරමින් සිටියේ. ඒ නිසා අපි පුත්‍රකමේ ආත්මය ලබාගෙන තිබෙන අපි අපේ මිදුම්කරු අපට පුත්‍රකමේ ආත්මය දී තිබෙන අපි අන්තිම වශයෙන් හරවමු අපි යෙසායා 48 වෙනි පරිච්ඡේදය අපගේ මිදුම්කරු ගැන බලමින් අපි සිටින්න අපගේ මිදුම්කරු අපව මුදවා ගත්තා. අපේ මිදුම්කරු අපව මුදවාගෙන උන්වහන්සේ අපව නිදහස් කර තිබෙන්නේ. යෙසායා 48 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ නුඹේ මිදුම්කාරයාද ඊශ්‍රායල්ගේ ඉෂුදතනන් වහන්සේද වන ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. ප්‍රයෝජන ලබා ගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙන යන්නෙත් නුඹේ දෙව් වූ ස්වාමින් වහන්සේ වන
මමය. ඔව් අපගේ මිදුම්කරු මොකද්ද පවසන්නේ අපට? මම ඔබගේ දෙවියන් වහන්සේ, මම ඔබගේ මිදුම්කරු. මම ඔබට ප්‍රයෝජන ලබා ගන්නටයි මම ඔබට උගන්වන්නේ. කොයිතරම් ආශිර්වාදයක්ද ඒක? අපගේ මිදුම්කරු අපට උගන්වන්නේ ප්‍රයෝජන ලබා ගන්න. ප්‍රයෝජන ලබා ගන්න. මම මේ පදේ බලපුවාම මට ඒක පුදුමයටපත් වුණා. ස්වාමිනී, ඔබ වහන්සේ මගේ මිදුම්කරු, ඔබ වහන්සේ මාව මුදවගත්තේ ප්‍රයෝජන ලබා ගන්න. ප්‍රයෝජන ලබා ගන්න. ඉතින් මගේ ජීවිතේ නිෂ්ප්‍රයෝජන ජීවිතයක් මම ගත කරමින් සිටිනවා නම් මට පුළුවන් ස්වාමින් වහන්සේට හැරෙන්න. ස්වාමිනී, ඔබ වහන්සේ මගේ මිදුම්කරු. මේ පදේ මම කියවපම් මම තේරුම් ගත්ත දෙවියන් වහන්සේ කිසි කෙනෙක්ව දිලිඳු තත්ත්වයකට පත් කරන්නේ නැහැ. මේ පදේ මම බලපුවම දෙවියන් වහන්සේනේ මිනිස්යන් අසරණ කරන්නේ. දෙවියන් වහන්සේනේ මිනිස්යන්ම නායකාරයන් කරන්නේ. දෙවියන් වහන්සේ මිනිස්යන්ට ප්‍රයෝජන ලබා ගන්නා පිණිස උන්වහන්සේ කියන ඔබ යා යුතු මාර්ගය මම ඔබට පෙන්눔 කර දෙන්නම්. ඔබට මම උගන්වන්නම්. මම ඔබගේ මිදුම් කර මම ඔබ මුදවගත්තේ තවත් ලෝකයට වහල් වෙලා ජීවත් වෙන්න නෙවෙයි, නිෂ්ප්‍රයෝජන ජීවිතයක් ගත කරන්න නෙවෙයි, නමුත් ප්‍රයෝජනවත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා මම ඔබට පෙන්눔 කර දෙන්නම්. මේ පද වලින් තමයි මගේ ජීවිතේ නිදහසුනේ. මම කියවයි, මම කිව්වා ස්වාමිනී, මේ පද මට පැහැදිලිව පෙනෙන්නේ සඵලත්වය, ඒ වගේම වැඩිවීම, දියුණුව, මනුෂ්‍යයන්ට ආශිර්වාදය, කිසි දුකක් එකතු නොකර තිබෙන ආශිර්වාදය ඔබ වහන්සේගෙන්මයි පැමිණෙන්නේ. මම විශ්වාස කරනවා ස්වාමිනී, ඔබ වහන්සේ මගේ මිදුම්කරු, ඔබ වහන්සේ මාව මුදවගත්තේ ප්‍රයෝජනවත් ලෙස ජීවත් වෙන්නටයි. ඉතින් අද දවසේදී මම විශ්වාස කරනවා ස්වාමිනී, ඔබ වහන්සේ මට මේ දී තිබෙන ප්‍රයෝජනවත් ජීවිතය ගැන ප්‍රයෝජන ලබා ගන්නා පිණිස මේ ලෝකේ නිෂ්ප්‍රයෝජන කාරණා කීපයක් තිබෙනවා. මේ ලෝකේ ප්‍රයෝජන ලබා ගන්නට බැරි තත්ත්වෙන් මනුෂ්‍යයන් ව්‍යාපාර කරන් පටන් ගන්නවා. එයාට ටික කාලයක් ගියන් පස්සේ එපා වෙනවා. ලෝකේ තිබෙන තත්ත්ව නිසා, නැත්නම් ලෝකයේ තිබෙන ඒ වංචා සහිත දේවල් නිසා එයා ව්‍යාපාර අත්තර දානවා. නැත්නම් එයා දියුණු වෙන්න මාර්ග සොයාගත්තාම මොකක් හරි දෙයක් එයාට බාධා කරනවා. නමුත් ඔබ විශ්වාස කරන ඔබගේ මිදුම්කරු, මගේ මිදුම්කරු මට උගන්වන්නේ ප්‍රයෝජන ලබා ගන්නා පිණිස. මේ පොරොන්දු ප්‍රකාශක මගේ මිදුම්කරු මට උගන්වන්නේ ප්‍රයෝජන ලබා ගන්න. මගේ මිදුම්කරු මට උගන්වන්නේ ප්‍රයෝජන ලබා ගන්න. මා යා යුතු මාර්ගය මං කොයි ආකාරයෙන්ද සමාදානයෙන් ආශිර්වාදේ ගමන් කරන්නේ කොහොමද කියලා උන්වහන්සේ මට උගන්වන්න මාර්ගය මම ගමන් කරොත් මම ආශිර්වාද ලද්දෙක් හැටියට ජීවත් වෙනවා. ඊළඟ පදෙත් අපි කියවලා නවත්තමු. 18 වෙනි පදේ. අනේ නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය. ඔබේ සමාදානය ගංගාවක් මෙන්, ඒ වගේ ඔබගේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන් නොකඩවා මුහුදේ රැළි කවදාවත් නවතින්නේ නැහැ. ගංගාවන් කවදාවත් හිඳෙන්නේ නැහැ. නිතරම ගංගාවන් තිබෙනවා.